එතකොට අපි මේක මෙතනින්ම හදාගමු. එතකොට වාර්ෂික ෂෙයා තියෙනවා මෙතන. ඊට පස්සේ ෂෙයා වෙන් කිරීම කියලා නිකන් අපි දාමු. මෙතනම දාමු. ෂෙයා වෙන් කිරීම 2018 1 මෙතන කීයද 30000යිනේ. ඔක 30000ම දාන්න මෙතන. ඒකද මෙතනම නිකන් ඔහම 70000යි කියලා එකතු කරලා පෙන්නන්න. එතකොට මෙතන නිකන් ලියන්න සමුච්චිත ෂෙයා කියලා. ඒක වැඩි ගුණ. ආරම්භක ෂෙයා වෙන් කිරීම 30000යි තිබ්බේ. ඒකට එකතු කරනවා මේ අපි මේ දැන් එකතු කරපු හදපු හොයාගත්ත වාර්ෂික ෂෙයා ප්‍රමාණය. ඒක 70000යි. දරා ඕක තමයි වාර්ෂික සමුච්චිත ෂෙයා කියලා ශේෂ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මෙන්න මෙතෙන්ට යන්නේ. මෙතෙන්ට යන්නේ එහෙනම් කීයද? 70000. වට ලියන්න පුළුවන් මෙතන පෙර වැඩ එක කියලා. එතකොට අතන එකතු කිරීමේ හරි මොකක් හරි ගැටලුවක් ආවොත් ඒත් අපිට පොඩි chance එකක් තියෙනවා. හරි එතකොට සමුච්චිත ෂෙයා ප්‍රමාණය අපි හොයාගන්නේ වාර්ෂික ෂෙයා ප්‍රමාණය අර ඉස්සෙල්ලාම හොයන එකට එකතු කරනවා ශේෂ පිරික්සුමේ දීලා තියෙන 1 දිනට එහෙම නැත්නම් ආරම්භක දිනේට ෂෙයා වෙන් කිරීම ප්‍රමාණය. මේ දෙකේ එකතුව තමයි සමුච්චිත ෂෙයා කියලා වාර්ෂිකව යන්නේ. ඒකට මේක හරි. ඊට පස්සේ අපි මේක ටික් කරගන්න. මේකෙත් එතකොට හරි. හරි. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න ඉදිරියට ගෙවූ විදුලි වියදම් 2000යි. දැන් මොකද්ද මේ කියන්නේ? වැඩිපුරත් එක්ක 2000ක් ගෙවලා. හරිද? නමුත් අපි දන්නවා ගිණුම් එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන හදන්නේ වාර්ෂිකව ඒ කියන්නේ උපචිත පදනම මත. එතකොට මේකෙදි සිද්ධ වෙන්නේ වර්ෂයට ගෙවූ ප්‍රමාණය නෙමෙයි අදාළ කරන්නේ වාර්ෂිකව ගෙවන්න තියෙන ප්‍රමාණය. එහෙනම් හොඳට බලන්න මේ වගේ ඉදිරියට ගෙවූ විදුලියක් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ගානේ තැනක ඇති විදුලි වියදම් කියලා මොකක් හරි එකක්. හරි බලමු. විදුලි වියදම් කියලා එකක් නැද්ද? මේ තියෙන 8000ක් තියෙන. දැන් මෙන්න මේක ගැන මම මේ කියන්නේ විදුලි වියදම් 8000ක් මුළු අවුරුද්දටම ගෙවලා තියෙනවා මේ තාක්. මේ ශේෂ පිරික්සුමේ තියෙන්නේ මුදලින් ගෙවපු වියදම්. එතකොට මේ රුපියල් 8000ක් ගෙවලා තිබ්බට 8000න් 2000ක් මොකද්ද කියන්නේ? ඉදිරියට ගෙවපු විදුලිය. එතකොට දැන් මේ මූල්‍ය ප්‍රකාශන වල අපි දාන උපචිත පදනම නිසා මොකද්ද වර්ෂයට ගෙවූ ප්‍රමාණය නෙමෙයි වර්ෂයට ගෙවන්න තියෙන ප්‍රමාණය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ එහෙම මේ ලාභ ගිණුම් වල ගලපන්නේ. එහෙනම් අපි ඒකට පොඩි මේ පෙර වැඩක් දාගමු. හරි එතකොට පෙර වැඩ දෙක කියලා දාගන්න. හරි එතකොට ඒ යටතේ අපි මේ හොයන්නේ මොකද්ද විදුලි වියදම්. හරි එහෙම දාන්න විදුලි වියදම්. එතකොට විදුලි වියදම් ප්‍රමාණය ගෙවූ ප්‍රමාණය කීයක් තියෙනවද 8000. හරි 8000. මේකෙන් ඉදිරියට ගෙවූ ප්‍රමාණයක් තියෙනවනේ 2000යි. ඒක අඩු කරනවා අපි. ඉදිරියට ගෙවූ 2000.
එතකොට මේ 8000න් 2000 කඩුවලා එන 6000 තමයි මොකටද යන්නේ? ඒක තමයි මේ ලාභ ගිණුමට යන්නේ. 6000. මේ 2000 මොකද වෙන්නේ? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මොකද්ද? ඉදිරියට ගෙවූ වියදමක් කියලා කියන්නේ ජංගම මොකද්ද? වත්කමක්. මේ 8000 එතකොට අපි වෙනස්කමකට භාජනය වෙනවා. එතකොට මේක යනවා. එතකොට මෙතන වාර්ෂික ප්‍රමාණය යනවා ලාභ ගිණුමේ. එතකොට විදුලිය වගේ යන්නේ පරිපාලන වියදම්. මේක එතකොට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යනවා. ඔන්නෝම හදලා පෙන්නන්න. හරි. අදාළ විදුලි වියදම් ගෙවලා තියෙනවා මේකේ තියෙන ශේෂ පිරික්සුමේ මේ 8000 අපිට ගැළපීමේ කියනවා මේකෙන් ඉදිරියට ගෙවූ ප්‍රමාණය 2000යි කියලා. එහෙනම් ඊ ඉදිරියට ගෙවූ ප්‍රමාණය අඩු කරන්න ඕනේ. මොකද අපිට වැඩිපුරක් ගෙවලා තියෙන නිසා 2000ක්. ගෙවලා තියෙනකින් 2000ක් අඩු කරලා මේ 6000 තමයි ලාභ ගිණුමේ පරිපාලන වියදම් යටතට යන්නේ. මේ ඉදිරියට ගෙවූ ප්‍රමාණය ව්‍යාපාරයට ජංගම වත්කමක්. ඒ කියනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි. ඉතින් අපි වාර්ෂික ප්‍රමාණය දාගමු. එතකොට මෙතන දාන්න මෙතෙන් දෙන්නේ මොනවද? විදුලි වියදම් 6000ක්. එතකොට මේකේ නෝ පෙර වැඩ 2. හරි. පරිපාලන වියදම් යටතේ විදුලි වියදම් දාන්න පෙර වැඩ 2 කියලා 6000ක්. හරි. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ දානවා රුලක් විතර පල්ලයට ණයගැති උන්ට තියලා දාන්න. මොකද ඉදිරියට ගෙවූ විදුලිය 2000ක්. ඒක දාන්න දෙවෙනි තීරණය. ඉදිරියට ගෙවූ විදුලිය 2000ක්. හරි. ඒතකොට ජංගම වත්කම් යටතේ ඉදිරියට ගෙවූ විදුලිය. ණයගැති උන්ට පල්ලයට රුලක් තියලා දාන්න කෝකටත් හරිද? එතකොට පරිපාලන වියදම් විදි යටතේ පෙර වැඩ 2 කියලා 6000ක් එන්න ඕනේ වාර්ෂික අදාළ ප්‍රමාණය. right? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඉදිරියට ගෙවූ විදුලියට අදාළ ඒකත් හරි. එකක් ටික කරා. දැන් එතකොට පෙර වැඩ ටික එහෙම නැත්නම් අතිරේක තොරතුරු ඔක්කොම අපි මූල්‍ය ප්‍රකාශන වලට ගලපලා ඉවරයි. ඊට පස්සේ තමයි අපි ශේෂ පිරික්සුම ඔස්සේ පල්ලෙහාට මේ තියෙන කණු ටික පුටාගෙන ඉන්නේ. හරි. බලමු. ගොඩනැගිලි පිරිවැය ගත්තා. ගොඩනැගිලි ෂෙයාවෙන් කිරීම ගත්තා. මෙතන තියෙනවා 2018 1 දිනට තොගේ 23000ක්. ඔය මොකක්ද 1 දිනට තොගේ කියන්නේ ආරම්භක තොගේ. ආරම්භක තොගේ යනවා ලාභ ගිණුමේ මෙන්න මේ තියෙන්නේ විකුණුම් පිරිවැයට. හරි. ඒක එතකොට දෙවෙනි තීරුවට දාන්න 23000ක්. 23000ක්. හරි. එතකොට ටික් කරන්න ශේෂ පිරික්සුමේ අර තොගේ ගත්තන් පස්සේ ඉස්සරහට විකුණුම් පිරිවැය කියලා 23000 දාන්න 1 කියලා තොගේට. ඊට පස්සේ තියෙනවා ප්‍රාග්ධනය ලක්ෂ 4ක්. ඔය ප්‍රාග්ධනය කියන එකේ ඉන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ප්‍රාග්ධනය යටතට. ඒතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ යන්න ප්‍රාග්ධනය ඔබ දෙවෙනි තීරුවට දාන්න ලක්ෂ 4ක්. මේ ප්‍රාග්ධනය කියලා අපි ලියාගත්තේ යන්න උතන දාන්න ලක්ෂ 4ක්.
ලක්ෂ 4ක්. හරි. ප්‍රාග්ධනයේ ලක්ෂ 4යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඊට පස්සේ 110 බැංකු ණය තියෙනවා. ඕක නිකම්ම දාන්නේ අපි ඕකට ගැළපීමක් තියෙනවා. ඒකට අපි ඊළඟ පෙරවැඩේට යන්. ඒකට පෙරවැඩ 3 හරි. එතකොට ණය පොලි දාන්න. ඉස්සලාම එතකොට නෑ. එතකොට කියලා තියෙනවානේ 110 බැංකු ණය කියලා 50000ක් අරන් තියෙනවා. එතකොට මේකෙදී අපි ගලපන්න ඕනේ මෙන්න මේ 100ට ණය වාර්ෂිකව අපි 110ක් ණය පොලියක් ගෙවන්න ඕනේ. ඒක අපේ වියදමක්. මේක අපි ඉස්සලාම මේක හොයා ගන්න ඕනේ. මේක කියන්නේ ගානේ කොයි වෙලාවවත් මේ අර අතිරේක තොරතුරු වලත් මේක ණය මෙච්චර ප්‍රමාණයක් අපි ගෙවන්න ඕනේ කියලා ගලපන්න ඕනේ කියලා. හරි. එතකොට මේක අපිට නොකියා තියෙන නිසා මෙතන තමයි ගැටලුව වෙන්නේ. ගොඩක් අයට මග හැරෙන්නේ මෙන්න මේක අතහරින්න. ඒ නිසා ඉස්සෙල්ලා අපි වාර්ෂික ණය පොලිය හොයාගන්න ඕනේ. හරි. ඒතර බලමු. ඒකට ඉස්සෙල්ලාම අපි වාර්ෂික ණය පොලිය ගණනය කරමු. හරි. එතකොට වාර්ෂික ණය පොලිය දැන් මේ අපි අරන් තියෙන්නේ 50000යි. 50000න් 100ට මේක බැංකු 10 110 කියනවනේ. එහෙනම් 110ක් අපි ගන්න එක. එතකොට කීයද? 50000න් රුපියල් 5000යි වාර්ෂික ණය පොලිය. මේක යනවා කොහෙටද? මේක තමයි මූල්‍ය හා වෙනත් වියදම් වලට යන්නේ. මොකේද? ලාභ ගිණුමේ. හරි. මූල්‍ය හා වෙනත්. එතකොට ඒකම මම කිව්වා බලන්න කියලා ණය පොලිය කියලා ගෙවිල්ලක් තියනවාද කියලා. ඒ බලන්න ශේෂ පිරික්සීමේ පල්ලෙහාට ගියාම මේ තියෙනවා ණය පොලිය කියලා එකක් 4000ක්. එතකොට ඕක මම කිව්වා මූල්‍ය ශේෂ පිරික්සීමේ තියෙන්නේ හැම වෙලාවෙම මුදලින් ගෙවූ ණය පොලිය කියලා. එතකොට මෙතන අපි ඒක දාමු මුදලින් ගෙවූ ණය පොලිය කීයද? මෙතන 4000ක් ගෙවලා. එතකොට මොකද්ද මේකේ අදහස? අපි මේ ගත්ත ණය වෙනුවෙන් මේ 50000ට 110ක් ගන්න කරාම වාර්ෂිකව අපි රුපියල් 5000ක් ගෙවන්න ඕනේ ණය පොලිය. ඒක අපි මූල්‍යයටත් මේ ලාභ ගිණුමේ මූල්‍ය හා වෙනත් වියදම් යටතේ 5000 දානවා. මෙතන ශේෂ පිරික්සුමේ තියෙනවා 4000ක් ගෙවලා. يعني 5000න් අපි 4000ක් විතරයි මේ වර්ෂයට තාම ගෙවලා තියෙන්නේ. එහෙනම් ඉතුරු 1000 තාම ගෙවලා නැහැ. ඕක මොකද්ද? උපචිත ණය පොලියක්. උපචිත ණය පොලියක්. හරි. මෙන්න මේක යනවා මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මොකද්ද? ජංගම වගකීම් යටතට උපචිත ණය පොලිය කියලා. මම වෙන පාටකින් නම් ජංගම වගකීම්. හරි. මේක යනවා ජංගම. එතකොට මේ 50000 යනවා මොකද්ද? ජංගම නොවන වගකීම් යටතට. එතකොට අපි ඉස්සෙල්ලා කොහොමද ණය පොලියක් කියලා තිබ්බොත් එහෙම ගානේ ඉස්සෙල්ලාම වාර්ෂික ණය පොලිය ගණනය කරන්න ඕනේ. එතකොට ඒ ගානේ දීලා නැහැ වෙන තොරතුරක් අර ඒ ගානම 100ට කීයද ණය. දැන් ඔයාලට හිතන්නකෝ බැරි වෙලාවත් ආවොත් බැංකු ණයක් හරි මොකක් හරි ණයක් කියලා දාලා 100ට ගාන දාලා තිබ්බේ නැත්තම් එහෙනම් අපිට මේ විදිහට වාර්ෂික ණය පොලියක් ගණනය කරන්න බෑ. අපිට ඉඟියක් නැහැ. යටින් අර අතිරේක තොරතුරු වල දීලා තිබෙත් නැත්නම් අපිට කරන්න දෙයක් නැහැ. ඒක එහෙනම් පොලියක් නැතුව ගත්ත ණයක් වෙන්න ඇති. හරි. එතකොට මේ වාර්ෂික ණය පොලිය අපි අදාළ ගානේ හැටියට 100ට ගාන ගණනය කරනවා. ඒක තමයි වාර්ෂිකව අපි ගෙවන්න ඕනේ ණය පොලිය.
එතකොට ඒක මූල්‍ය හා වෙනත් වියදම් වල යනවා ලාභ ලාභ ගිණුමට. ඊට පස්සේ අපි බලන්න ඕනේ ශේෂ පිරික්සුමේ මොකක් හරි ගෙවපු ණය මුදලක් තියනවාද කියලා, ණය පොලියක් තියනවාද කියලා. තිබ්බොත් ඒ ප්‍රමාණය අඩු කරනවා. එතකොට වාර්ෂික පුරුද්දකින් ගෙවලා තියෙන ප්‍රමාණය අඩු කරාම ඉතුරු යම් ප්‍රසි ප්‍රමාණයක් තියෙනවා නම් ගෙවලා නැති ඒක දානවා උපජිත ණය පොඩි කියලා ජංගම වගකීම් වලට. පැහැදිලිද? ඒ ටික එතකොට ඔව් කියන්න. 100ට ගන්න තිබ්බේ නැත්තම් තිබ්බේ නැත්නම් අපිට ගන්න බෑ. ගන්න කරන්න බෑ. එතකොට මේ ණය පොලි තියෙනවනේ වුණාට දැන් 100ට ගන්න තිබ්බේ නැති වුණාට ගෙවලා තියෙනවානේ. එතකොට මෙන්න මේක තියෙයි සමාජයට. මුදලින් ගෙවුව. එතකොට ඒක තමයි වාර්ෂිකව ගෙවන්න තියෙන ප්‍රමාණය කියලා ලාභ ලාභ ගිණුමට කෙලින්ම දාන්න. හරි. එතකොට මේක බලමු. එතකොට යනවා හරි මෙතන ආපේක ජංගම නොවන වගකීම් යටතට අපි දානවා 110 බැංකු ණය. බැංකු ණය. ඒක එතකොට දෙවෙනි තීරුව දාමු මෙතන බැංකු ණය 50000යි. බැංකු ණය 50000යි. ඊට පස්සේ අර ජංගම වගකීම් යටතට දානවා මොකද්ද? ගෙවිය යුතු බැංකු ණය පොලි තීරුවට 1000යි නේද? 1000යි. එතකොට ජංගම නොවන වගකීම් යටතේ 110 බැංකු ණය 50000යි. ජංගම වගකීම් යටතේ ගෙවිය යුතු බැංකු ණය පොලි 1000යි. ඊට පස්සේ මූල්‍ය හා වෙනත් වියදම් යටතේ බැංකු ණය පොලි කියලා වාර්ෂික ගෙවන්න තියෙන ප්‍රමාණය 5000 දාන්න. මූල්‍ය හා වෙනත් වියදම් යටතේ බැංකු ණය පොලි කියලා 5000 දාන්න වාර්ෂික ප්‍රමාණය. හරිද? right. එතකොට බැංකු ණය කියන එකේ ගැළපීම ඉවරයි. එතකොට බැංකු ණයක් ඇවිල්ලා තිබ්බොත් 100 ගාණක් එක්ක ශේෂ පිරික්සුමේ අපි ගලපන්න ඕනේ. ඒකේ යනවා දැන් තුනකට. එකක් තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම නොවන වගකීම් වලට යටතේ බැංකු ණය ඒ සම්පූර්ණ ප්‍රමාණය යනවා. ඊට පස්සේ වාර්ෂිකව ගණනය කරලා බැංකු ණය පොලිය ගණනය කරාම එන එක ලාභ ලාභ ගිණුමට යනවා. ඊට පස්සේ යම්කිසි උපචිත ප්‍රමාණයක් තියෙනවා නම් ඒක අපි දානවා ජංගම වගකීම්. බැරි වෙලාවල් සමහර වෙලාවල් තියෙනවා වැඩිපුරත් එක ගෙවලා තියෙන්න පුළුවන්. එතකොට ඒක ජංගම වත්කම් යටතට යනවා. ඒ කියන්නේ වැඩිපුර ගෙවූ විදුලි ගාස්තු කියලා. එහෙමත් එනවා. හරි. එතකොට බැංකු ණය කියන එකත් හරි. ඊපස්සේ ශේෂ පිරික්සුමේ පල්ලෙහාට යන්. ඊට පස්සේ තියෙනවා විදුලි වියදම් අපි ගත්ත 8000. ණය ගැතියෝ තියෙනවා 20000. ඕකේ යන්නේ කොහෙටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් මේ තියෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් යටතේ ණය ගැතියෝ තියෙනවා. ඉතින් ඒක නිසා කවක දාගමු පළවෙනි තීරුවට තව මොකක් හරි ගැළපිල්ලක් එන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ තව මොනවා හරි තියෙන්න ඉඩ තියෙනවා. හරි. මෙහෙම එකක් තියෙනවා. හරි. මේක එන්නේ ඒ කියන්නේ දැන් ඔයාලට ගැළපී දැන් මේ අපි කතා කරපු විශේෂ අවස්ථා ඇර අනිත් සියලුම අවස්ථා දැන් ණය පොලිය ගැන තමයි ඔහොම කතා කරන්නේ. ණය පොලිය හරි ඔය ඉදිරියට ගෙවු වියදමක් සම්බන්ධයෙන්. දැන් ණයගැතියෝ සම්බන්ධයෙන් එහෙම අපි කතා කරා. මතකද අපි අඩමාන ණය වෙන් කිරීමක් ගැන එහෙම. හරි. ඊළඟට බොල් ණයක් ගැන. හරි. එතකොට දැන් අපිට මේ ශේෂ පිරික්සුමේ දීලා තියෙනවා නම් බොල් ණයක් එහෙම. දැන් මම කතා එනවා මේ ණයගැතියෝ සම්බන්ධයෙන්. දැන් ණයගැතුව 20000ක් දීලා තියෙනවා. එතකොට මේකේ බලන්න පල්ලෙහා තියෙන බොල් ණය 7000 ශේෂ පිරික්සුමේ.
එතකොට අපි මේ ණය ගැතියෝන්ගෙන් සාමාන්‍ය නම් මොකද කරේ බොල් ණය කපා හරින්න. හරි. බොල් ණය කපා හරින්න. නමුත් මේ ශේෂ පිරික්සුමේ තමයි මේ 7000 තියෙන්නේ. දැන් ශේෂ පිරික්සුමට මේ 7000 ඇවිල්ලා තියෙනවා කියලා කියන්නේ මේ 20000 කපලා තමයි මේ 20000න් 20000ට කලින් තියෙන්න ඇත්තේ 27000. ඒ 27000න් 7000 කපලා තමයි මේ 20000 ඇවිල්ලා තියෙන්නේ. තේරුණාද? දැන් බැරි වෙලාවත් ওই කතාව ආවොත් අතිරේක තොරතුරු වලට බොල් ණය 7000ක් තියෙනවා කියලා එතකොට නම් 20000න් 7000 අඩු කරලා පෙන්වන්න ඕනේ. නමුත් මේ ශේෂ පිරික්සුමේ යම්කිසි ගනුදෙනුවක් තියෙනවා ඥානක් දාලා තියෙනවා කියන්නේ ඒක දැනටමත් ගලපලා අර ගිණුම් තුලනය කරලා අරගෙන එතනින් තමයි මේ ශේෂ පිරික්සුමට ගන්න. ඒ නිසා ණයගැතියෝ ඒ කිව්ව දැන් මේ ශේෂ පිරික්සුමේ බොල් ණය නැතුව ණයගැතියෝ විතරක් තිබ්බොත් එහෙමද සර්? නෑ බොල් ණය තිබිලත් මේකේ බොල් ණය තියෙනවනේ. මම කියන්නේ මේ ශේෂ පිරික්සුමේ තියෙනවා කියලා කියන්නේ ගිණුම් වලට ගලපලා ඉවරයි ඒවා. ආයේ ඒවා ගලපන්නේ නෑ. හරි. දැන් අර ණය මේ බැංකු ණය සම්බන්ධයෙන් ගැලපීම ආවේ ඇයි? බැංකු ණය වාර්ෂික ප්‍රමාණය ගැන අපිට අදහසක් ඇත්තේ නෑ. ඒතර වාර්ෂික ප්‍රමාණය හොයාගන්න තමයි 100ට ගන්න දාලා මේව කරේ. ඊට පස්සේ ඒකිනුත් බලනවා ගෙවලා තියෙන ප්‍රමාණයට වඩා තව ගෙවන්න තියෙනවද කියලා. දැන් බොල් ණය මේකේ අඩු කරලා තියෙනවා කියලා කියන්නේ දැනට අඩු කරලා තියෙන්නේ 7000. ආයේ මේක ගලපන්නේ නැහැ. හැබැයි බැරි වෙලාවත් අතිරේක තොරතුරු වල මේ බොල් ණය 7000ක් දාලා තිබ්බොත් ඒක ගලපනවා. ඒ කියන්නේ අතිරේක තොරතුරු වල දානවා කියන්නේ යම්කිසි දෙයක් ඒක ගලපන්න බැරි වුණා කියන අර්ථයෙන් තමයි දාන්නේ. ඒක ගලපන්න බැරි වුණා මේක ගලපන්න කියලා තමයි කියන්නේ අතිරේක තොරතුරු යටින් තියෙන තොරතුරු. ශේෂ පිරික්සුමේ තියෙනවා නම් ඒව ගලපන්න යන්න එපා. හරි? දැන් එතකොට මේකේ ණයගැතියෝ තියෙනවා ඊළඟ ණයගැතියෝ 20000 එම්ම දාන්න. හරි? එතකොට අපිට ඕන දෙවෙනි තීරුවට කෙලින්ම දාන්නත් පුළුවන්. නමුත් අපි යම් කිසි ක්‍රමයක් ඉගෙන ගත්තානේ ඒක නිසා ඔහොම තියන්නේ. හරි? ණයගැතියෝ 20000 ජංගම වත්කම්. ඊට පස්සේ ණය හිමියෝ තියෙනවා 18000. ණය හිමියෝ කියන්නේ ජංගම වගකීම්. එතකොට ජංගම වගකීම් යටතේ දාන්න මේ හරියෙන් ණය හිමියෝ දෙවෙනි තීරුවට 18000. ණය හිමියෝ කියන එක දාන්න ඕන ජංගම වගකීම් යටතේ 18000ක්. හරි. ණය හිමියෝ 18000යි ජංගම වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එතකොට ඒකට ටික් කරගන්න ශේෂ පිරික්සුමේ ඊළඟට ගැනුම් තියෙනවා 1,75,000. ගැනුම් වෙන්නේ කොහෙද? ලාභ ප්‍රකාශය. මෙන්න මෙතෙන්ට ගලපනවා ගැනුම් 1,75,000. ගැනුම් දාන්න විකුණුම් පිරිවැය යටතේ ලාභ ප්‍රකාශයේ ගැනුම් 1,75,000. එතකොට ශේෂ පිරික්සුමෙත් ඔක ටික් කරගන්න. හරි. ගැනුම් 1,75,000යි විකුණුම් පිරිවැය යටතේ. ඊට පස්සේ තියෙනවා විකුණුම් තියෙනවා 2,50,000. විකුණුම් අපි දාමු මේ දෙවෙනි තීරුව තුන්වෙනි තීරුව දාන්න පුළුවන් දෙවෙනි තීරුව දාන්න පුළුවන් හරිද දෙවෙනි එක දාමු 2,50,000ක් දාන්න. විකුණුම් 2,50,000යි. ලාභ ප්‍රකාශය. විකුණුම් 2,50,000. ඒකත් ටික් කරගන්න. ඊට පස්සේ දුන් වට්ටම් තියෙනවා 4,000. දුන් වට්ටම් කියලා කියන්නේ මොන જાති වියදමක්ද? දුන් වට්ටම් කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඒකට ඒක දාන්න දුන් වට්ටම් කියලා. දුන් වට්ටම් 4,000. පළවෙනි තීරුවට. දුන් වට්ටම් 4,000. හරි.
බෙදා හැරීමේ වියදමක්. ඔව්. ඒ මොන තීරුවටද කියලා හොයන්න කොහොමද? වියදම් දාන්න පළවෙනි තීරුවට. හේතුව ඇයි? මේ වියදම් වල මේ බෙදා හැරීමේ වියදම එකතුව දෙවෙනි තීරුවට අරගෙන ඒකත් පෙන්වන නිසා. ඒකල ඒ තුන එකතුවත් තුන්වෙනි තීරුවට යන නිසා. වියදම් ටික විතරක් යන්නේ පළවෙනි තීරුවට. අනිවාර්යයෙන්. හරි. එතකොට මේවල එහෙම දැන් සාමාන්‍යයෙන් දෙවෙනි තීරුවට දැන් මේකේ يعني මේ පළවෙනි තීරුවට දෙවෙනි තීරුවට යන එකේ අදහස දැන් පළවෙනි තීරුවට ගත්තොත් එහෙම පළවෙනි තීරුවේ ඒ යම්කිසි ඉලක්කම් වල එකතුව දෙවෙනි එකට දානවා. හරි. දෙවෙනි එකට දානවා. ඒතකොට දෙවෙනි එකෙත් සමහර වෙලාවට මොනවක් හරි ගැළපීමක් කරලා තුන්වෙනි තීරුවටත් යන જાති එකක් තියෙනවා නම් ඒක තමයි එහෙම යන්නේ. ඒ නිසා දැන් මෙතනදී එහෙම ආයේ මේ එකතු කරලා ආයේ මෙතන එකතු කරව ගන්න නැති නිසා මෙතනින් අපි විකුණුම් පිළිවෙල හැම හොයන එක විතරක් නිසා මේක දෙවෙනි තීරුවට දානවා. දැන් මේක සාමාන්‍ය මතක තියාගන්න. එතකොට මේ අපි ඉන්නේ මෙතන මේ මෙතන තියෙන මේ දලලාභය හොයන්නේ වෙළඳ ගිණුමනේ. වෙළඳ ගිණුමේ ඒවා ගොඩක් ඔක්කොම ටික කියන්නේ සාමාන්‍යයෙන් දෙවෙනි තීරුවට. එහෙම මතක තියාගන්න. වෙළඳ ගිණුම දෙවෙනි තීරුවට ලාභ ගිණුම පළවෙනි තීරුවෙන් පටන් ගන්න. හරිද? එතකොට වෙනත් ආදායම් කියන එක ඊළඟට අපි කතා කරනවා. ඒක දාන්න දෙවෙනි තීරුවට. අයියේ වෙනත් ආදායම් ආයේ මේ ගොඩක් නැහැ. ආදායම් වර්ග ගොඩක් නැති නිසා එක જાති, ඒ කියන්නේ වෙනත් ආදායම් කියලා එක ආදායම් මාතෘකාවක් විතරයි තියෙන්නේ. දැන් බැලි වෙලාවත් වෙනත් ආදායම් කියන එකකට ಜಾති තුනකට විතර මේ වගේ ගන්න තිබ්බනම් ඒකත් පළවෙනි තීරුවට එයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. දෙවෙනි වෙනත් ආදායම් කියන එක දෙවෙනි තීරුවට දාන්නේ. හරි. දැන් දුන්නට්ටම් දුන්නා. ඊට පස්සේ ලද වට්ටම් තියෙනවා 2500ක්. ලද වට්ටම් කියන්නේ වෙනත් ආදායම්. එතකොට ඒක දාන්න ලද වට්ටම් කියලා. ලද වට්ටම් අපි දාන්නේ දෙවෙනි තීරුවට. ඇයි ඒ? ආයි ලද වට්ටම් දෙක තුනක් නැහැ. ඔය මේ කියන්නේ වර්ග දෙක තුනක් නැහැ. මේකෙන් කීපයක් වෙන්න පුළුවන්. ඒකෙන් ආවොත් එහෙනම් මේ එක්කෝගෙම එකතු කරලා එකතු ගන්න ඊළඟ තීරුවට. පෙන්නන්නේ මෙතන නිසා. හරි. ඒක ලද වට්ටම් කියන එක දාන්න වෙනත් ආදායම් යටතේ දෙවෙනි තීරුවට එකක් ටික් කරගන්න. හරි. ලද වට්ටම්. ඊට පස්සේ ණය පොලි 4000 උක අපි ගත්තා. උක ගැලපුවා. නේ මෙතෙන්ට එනකොට ඒක ගැලපුවා. ඊට පස්සේ එකක් ටික් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ගෙවල් කුලී තියෙනවා 8000. හරි. ගෙවල් කුලී. ඒක පරිපාලන වියදමක්. ප්‍රධාන ගෙවල් කුලී ගෙවල් කුලී 8000යි. පළවෙනි තීරුව. ගෙවල් කුලී 8000යි. පරිපාලන වියදම් යටතේ ගෙවල් කුලී 8000යි. ඊට පස්සේ තියෙනවා බොල් ණය 7000ක්. එතකොට බොල් ණය කියන්නේ බෙදා හැරීමේ වියදමක්. ඒක අපි දානවා බෙදා හැරීමේ වියදම් යටතේ බොල් ණය කියලා. බොල් ණය 7000යි. බොල් ණය 7000යි. ඒ කියන්නේ මේක ගෙවලා තියෙන දැන්ටමත් කපලා හරලා තියෙන එක අපි පෙන්වන්න ඕනේ බෙදා හැරීමේ වියදම් යටතේ. බොල් ණය දාන්න 7000ක් බෙදා හැරීමේ වියදම් යටතේ. බස් තියෙනවා ප්‍රවාහන වියදම්. ප්‍රවාහන වියදම් අපි සාමාන්‍යයෙන් බෙදා හැරීමේ වියදමක් යටතේ දාමු. දාන්න ප්‍රවාහන වියදම් මෙතන තියෙනවා 25000ක්. හරි. ප්‍රවාහන වියදම් 25000යි බෙදා හැරීමේ වියදම්. එකක් ටික් කරගන්න ශේෂ පිරික්සුමේ. හරි. ඊට පස්සේ මුදල් තියෙනවා. මුදල් කියන්නේ කියන එක එන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වලට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ජංගම වත්කම් වලට. හරි. ජංගම වත්කම් වල යටින්ම එන්නේ. කියන්නේ මේ මුළු වත්කම් වලට රූලක් විතර උඩින් තියලා මුදල් ශේෂය දාන්න මුදල්.
මුදල් එනවා. එතකොට අපි දෙවෙනි තීරුවට දාමු 75000යි. 75000යි. මුදල් ජංගම වත්කම් යටතේ යටින්ම 75000යි. හරි. මුදල් ජංගම වත්කම් යටතේ 75000යි. යටින්ම. එකක් ටික් කරගන්න. ඊට පස්සේ දෙනවා දුරකථන ගාස්තු. ඒක දුරකථන ගාස්තු කියන්නේ පරිපාලන වියදමක්. එතන දාන්න. එතකොට පරිපාලන වියදම් යටතේ දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු එතන 1500ක් තියෙනවා. දුරකථන ගාස්තු 1500. හරි. එතකොට බලන්න ශේෂ පිරික්සුමේ ඔක්කොම ටික ටික් වෙලා තියෙනවා. දැන් ඔක්කොම ටික ගත්තා. දැන් අපිට මේ ටික එකතු කරගෙන ඉන්න තමයි තියෙන්නේ. හරි. හරි. අපි එතකොට ලාභ ලාභ ප්‍රකාශයේ මුලින් ඉඳන් යමු. එතකොට විකුණුම් තුන්වෙනි තීරුවට යන්න ඕනේ. වෙන මොකුත් ගලපන්න නැහැ. ඒක නිසා කෙලින්ම ඉලක්ක ගහලා අපි දාමු 2,50,000 තුන්වෙනි තීරුවට. හරි. ඊට පස්සේ විකුණුම් පිරිවැය යටතේ මේ 23000ට 1,75,000 එකතු කරාම එනවා 8යි 7යි 2යි 9යි 1,98,000. ඒ කියන්නේ විකුණුම් පිරිවැය තොගයට ගැනුම් එකතු කරාම 1,98,000. මේකට අපි කියනවා මොකද? විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඒක ලියන්න. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය 1,98,000. තොගයට ගැනුම් එකතු කරාම එන ඉලක්කමට අපි කියන්නේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඕකෙන් අඩු කරනවා අවසන් තොගේ. එතකොට 1,98,000න් 10,000ක් අඩු කරාම 1,88,000යි. පොඩි ගැටලුවක් ආවනේ. මෙතන එන්න ඕනේ 1,88,000යි. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. මේක 1,98,000න් 10,000ක් අඩු කරාම 1,88,000. ඔකට කියන්නේ අපි දල ලාභේ නෙමෙයි මොකද්ද? විකුණුම් පිරිවැය. මේ කපලා දාගන්න මම ලියන්න බැරි වුණා විකුණුම් පිරිවැය කියන වචනේ. හරි. මේ විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය 1,98,000යි. හරි. 1,98,000න් 10,000ක් අඩු කරාම ඉන්නේ ඒ කියන්නේ අවසාන තොගේ අඩු කරාම ඉන්නේ විකුණුම් පිරිවැය. මේක කපලා දාන්න විකුණුම් පිරිවැය කියලා. එතකොට විකුණුම් පිරිවැය 1,88,000යි. දැන් ලාභේ කපන්න. ඒ කරලා මේ විකුණුම් වලින් මේ විකුණුම් පිරිවැය 2,50,000න් 1,88,000 අඩු කරාම එක තමයි දල ලාභේ ඉන්නේ. මට දාන්න බැරි වුණා මේ විකුණුම් පිරිවැය කියන වචනේ. හරි. ඒ නිසා 2,50,000න් 1,88,000ක් අඩු කරාම බලන්න 10න් 8ක් 2යි 4යි 4 14න් 6යි එකක් ඉතිරි 62,000යිද? කොහොමද 62,000ක් වගේ. දල ලාභේ 62,000යි. හරි. දල ලාභේ 62,000යි. දල ලාභේ 62,000යි. ඒ දල ලාභයට මේ ලද වට්ටම් හරි මොන හරි වෙනත් ආදායම් ටික එකතු කරනවා මේ 2500 ඉච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මේ 2500 එකතු කරලා දාන්න මෙහා පැත්තට. හරි. ආයෙ මොකුත් නෑ මේ දෙකක් විතර තියෙනවා නේ. මේ දෙකම එකතු කරලා තුන්වෙනි තීරුවට ගන්න. එතකොට 62000ට 2500ක් එකතු කරාම 64500යි. 64500යි. එතකොට සමස්ත ලැබීම් ආදායම් ටික 64500යි.
ඊට පස්සේ වියදම් ටික එකතු කරලා ගන්න දෙවෙනි තීරුවට මෙතන එනවා එතකොට 0.0.0 7යි 4යි 11යි 11යි පහයි 16න් 6 දැම්ම එකක් ඉතිරි 36000යි බෙදා හැරීම් වියදම් සමස්තයේ එකතුව ඔක්කොම 36000යි ඊට පස්සේ මේ ටික පරිපාලන වියදම් ටික එකතු ගන්න 0.0යි 500යි 8යි 6යි 14යි 1යි 15න් 5 දැම්ම එකක් ඉතිරි 4යි 1යි 55500 ඊට පස්සේ මූල්‍ය හා වෙනත් වියදම් වල 5000 විතරයි හරි නෝර මේ තුනේම එකතුව ගන්නවා වියදම් තුනේම ඒ කියන්නේ 36000යි 55500යි 5000යි ඒ තුනේම එකතුව ගන්නවා තුන්වෙනි තීරුවට එතකොට 500යි